Good morning, sir. Good morning, Uday. Right, good morning, Uday. තාම කීප දෙනෙක් ඉන්නවා පන්තිය Good morning, sir. අංකේ හරියට දාපු නැති ඒකට අක්කාලා පිළිවෙලට සකස් කරන්න නැත්තම් ලකුණු කර ගණිතය ගැටලුවක් වෙනවා. නැත්නම් ඔයගොල්ලන්ගේ නම ලකුණු වෙන එකක් නෑ සහභාගී වුණා කියලා. ඒකෙන්ද පිළිවෙලට ලකුණු කරගන්න අන්තිමට මටත් එවන්න ඕනේ ඒක වෙනම එකක්. නමුත් ලකුණු කරද්දී පන්තිය ලකුණු කරන එක්කන ලකුණු කරගන්න හරියට ඔයගොල්ලෝ පන්තිය මුලට දාන්න. පන්ති අංකය 9. right. අද අපි 15 වෙනි පාඩම පටන් ගන්නවා. එන මාතෘකාව දත්ත නිරූපණය හා අර්ථකථනය. දත්ත නිරූපණය හා අර්ථකථනය. අලුත් පාඩම. ඔබට අලුත් පාඩම. අපි දත්ත නිරූපණය කිරීම පිළිබඳව පොඩි කාලේ ඉඳලම ඉගෙනගෙන ඇවිල්ලා තියෙනවා මේ වෙද්දි. අපි මුලින්ම මතක් කරගත්තොත් එහෙම අපි දත්ත නිරූපණය කරන්න භාවිතා කරපු ක්‍රම එකක් චිත්‍ර ප්‍රස්ථාර, අනිත් එක තීර ප්‍රස්ථාර, ඊළඟට වුන්ත්‍ර පත්‍ර සටහන් සහ අවසානයේදී ගිය අවුරුද්දේ ඉගෙන ගත්තා වට ප්‍රස්ථාර. මේවා තමයි අපි දත්ත නිරූපණය කරන්න භාවිතා කරපු ක්‍රම. චිත්‍ර ප්‍රස්ථාර ගත්තොත් නම් ප්‍රයිමරි ඉඳලම ඉගෙනගෙන තියෙනවා. තීර ප්‍රස්ථාරත් grade 7 විතර වෙනකන් ඉගෙන ගත්තා. බහු තීර ප්‍රස්ථාරත් එක්කම වෘන්ත පත්‍ර සටහන් grade 7 වල වගේ තමයි ඉගෙන ගත්තේ. එතන මේ තොරතුරුත් එක්ක අපි ඊළඟට ගත්ත එතනින් දත්ත නිරූපණය කරා. ප්‍රමාතය, මධ්‍යස්ථය, මධ්‍යනය මේවා අපි ඉගෙනගෙන තියෙනවා. ඒවත් චුට්ටක් වෙන්න මේ අවුරුද්දේ නැවත මතක් කර ගැනීම කීපයක් කරන්න තියෙනවා.
එතකොට මූලිකව ගත්තොත් එහෙම මේ දත්ත ගැන කතා කරද්දී දත්ත තියෙනවා ආකාර දෙකක්. දත්ත වර්ග දෙකක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම උදාහරණයකින් මම පැහැදිලි කරොත් අපි හිතමු ළමයි දෙන්නෙක් ඉන්නවා. එක ළමයෙක්ගේ බර කිලෝග්‍රෑම් 45යි. අනිත් ළමයාගේ බර කිලෝග්‍රෑම් 46යි. එක්කෙනෙක් කිලෝග්‍රෑම් 45යි අනිත් එක්කෙනා කිලෝග්‍රෑම් 46යි. එතකොට මේ දෙන්නගේ බර ප්‍රමාණ අතර වෙනත් බරක් සහිත ළමයෙක් ඉන්න පුළුවන්ද? කිලෝග්‍රෑම් 45 බර ළමයයි කිලෝග්‍රෑම් 46 බර ළමයයි අතර වෙනත් බරක් සහිත ළමයෙක් ඉන්න පුළුවන්ද? උත්තර නැහැ. ඔව් 45.5 45.2 ඔය වගේ වෙනත් බරක් සහිත ළමයෙක් ඉන්න පුළුවන්. නමුත් ඔය 45 46 කියන දෙක ඒ ළමයි දෙන්නගේ යම් විෂයකට අදාළ ලකුණු ප්‍රමාණය වුණොත් අපි දුන් ගණිතයට අදාළ ලකුණු එක්කෙනෙක් ලකුණු 45යි අනිත් එක්කෙනා ලකුණු 46යි. එහෙම ගත්තොත් ඒ දෙන්නගේ ලකුණු ප්‍රමාණ අතර වෙනත් ලකුණක් සහිත ළමයෙක් ඉන්න පුළුවන්ද? බෑ. මොකද සාමාන්‍යයෙන් අපි ලකුණ අවසාන ලකුණ පූර්ණ සංඛ්‍යාවක් වශයෙන් දක්වන්නේ. දශම ස්වරූපයෙන් හෝ භාග ස්වරූපයෙන් අපි අවසාන ලකුණ ප්‍රකාශ කරන්නේ. ලකුණු 45ම ගත්තු තව ළමයි ඉන්න පුළුවන්. ලකුණු 46ම ගත්තු තව ළමයි ඉන්න පුළුවන්. නමුත් ඒ දෙක අතර වෙනත් ලකුණක් ගත්තු ළමයි ඉන්න විදිහක් නැහැ. ඒතර ඔය තමයි ආකාර දෙක. යම් අනුයාත අගයන් දෙකක් ගත්තම ඒ අගයන් දෙකක් අතර වෙනත් අගයක් පවතින්න පුළුවන් ආකාරය දත්ත තියෙනවා. අනුයාත අගයන් දෙකක් අතර වෙනත් අගයන් පවතින්න බැරි ආකාරය දත්ත තියෙනවා. එතකොට යම් අනුයාත දෙකක් අතර වෙනත් අගයක් පවතින්න පුළුවන් ආකාරය දත්ත අපි හඳුන්වන්නේ සන්තතික දත්ත කියලා. සන්තතික දත්ත. ඒක සන්තතික දත්ත වලට තමයි මේ මිනුම් ආශ්‍රිත වෙන හැම දත්තයක්ම අදාළ වෙන්නේ. දුර ප්‍රමාණය, ගත වෙන කාලය, උස මේ හැම එකක්ම අදාළ වෙන්නේ සන්තතික ගණයට. එතකොට විවික්තයි කියන්නේ පූර්ණ සංඛ්‍යාමය තොරතුරු තියෙන දත්ත. පන්තියක ඉන්න ළමයි ගාන, ක්‍රිකට් තරගයක රැස් කරන ලකුණු ගාන, ලබා ගන්න කඩලු ගාන, ගහකින් කඩන පොල්ගෙඩි ගාන මේ වගේ පූර්ණ සංඛ්‍යාමය තොරතුරු තියෙන දත්ත තමයි විවික්ත දත්ත කියලා හඳුන්වන්නේ. ඕක අපි චුට්ටක් සටහන් කරගෙනම ඊළඟ එකට යමු. ලියන්න මාතෘකාව ලිව්වනේ දත්ත නිරූපණය හා අර්ථකථනය කියලා. අනුමාතෘකාව විදිහට ලියන්න දත්ත වර්ග. දත්ත වර්ග. ඒක ඇරත පළවෙනි එක සන්තතික දත්ත. පළවෙනි එක සන්තතික දත්ත. ඒක ඇරත ලියන්න යම් අනුයාත අගයන් දෙකක් අතර යම් අනුයාත අගයන් දෙකක් අතර යම් අනුයාත අගයන් දෙකක් අතර වෙනත් අගයක් පැවතිය හැකි ආකාරයේ දත්ත පැවතිය හැකි ආකාරයේ දත්ත සන්තතික දත්ත ලෙස හැඳින්වේ. සන්තතික දත්ත ලෙස හැඳින්වේ.
සන්තතික දත්ත ලෙස හැඳින්වේ. උදාහරණ පළවෙනි එක ළමුන් පිරිසකගේ උස. ළමුන් පිරිසකගේ උස. දෙවෙනි එක නිවසේ සිට පාසලට ඒමට එක් එක් ළමයාට ගතවන කාලය. නිවසේ සිට පාසලට ඒමට එක් එක් ළමයාට ගතවන කාලය. තුන්වෙනි එක යම් නගරයක සිට වෙනත් නගරවලට ඇති දුර ප්‍රමාණය. වෙනත් නගරවලට ඇති දුර ප්‍රමාණය. ඊළඟට අපි යමු දෙවෙනි දත්ත වර්ගයට. දෙවෙනි එක විවික්ත දත්ත. විවික්ත දත්ත. විවික්ත දත්ත. ඒක ඇටත ලියන්න. යම් අනුයාත අගයන් දෙකක් අතර වෙනත් අගයක් පැවතිය නොහැකි ආකාරයේ දත්ත විවික්ත දත්ත ලෙස හැඳින්වේ. විවික්ත දත්ත ලෙස හැඳින්වේ. උදාහරණ පන්තියේ ළමුන් ගණිතයට ලබන ලකුණු ගණන. පන්තියේ ළමුන් ගණිතයට ලබන ලකුණු ගණන ඊළඟ එක පාසලේ එක් එක් පන්තියේ සිටින ළමුන් ගණන. පාසලේ එක් එක් පන්තියේ සිටින ළමුන් ගණන ඊළඟ උදාහරණය පොල්වත්තක ගස්වලින් වරකදී කඩන පොල් ගෙඩි ගණන. පොල්වත්තක ගස්වලින් වරකදී කඩන පොල් ගෙඩි ගණන. right. දැන් සමහරක් වෙලාවට බලන්න ඇති ඇයි මම මේ සන්තතික දත්තයි විවික්ත දත්ත වලිනුයි පටන් ගත්තේ පාඩම. මොකද හේතුවක් තියෙනවා. දැන් අපි මෙතනදී අපිට මූලිකවම මේ පාඩමේදී අපිට භාවිතා වෙන්නේ සමූහණය කරන දත්ත.
එතනදී දත්ත සමූහණය කරද්දී මේ දත්තවල ස්වරූපය අපි හඳුනා ගන්න ඕනේ සන්තතිකයිද විවික්තයිද කියලා. සන්තතික වුණොත් සමූහණය කරන විදිහෙයි විවික්ත වුණොත් සමූහණය කරන විදිහෙයි පොඩි වෙනසක් තියෙනවා. දැන් අපි බලමු ඒක. දැන් හිතමු මේ තියෙන්නේ දත්ත සමූහයක් ආසන්න පූර්ණ සංඛ්‍යයට වටයලා. මොකක් හරි වෙන්න උස්ස වෙන්න පුළුවන් කැමති විදිහකට ගැත්තේ. දැන් මේ දත්ත ටික ලියන්න එපා. ලියන්න දෙන්නේ නැහැ. මේක මම පැහැදිලි කරන්න විතරයි භාවිතා කරන්නේ. මේ දත්ත ටික අපි පන්ති ප්‍රාන්තර වශයෙන් නිරූපණය කරනවා. දැන් මේ දත්ත පන්ති ප්‍රාන්තර වශයෙන් සමූහණය කරලා දක්වද්දී අපි ඉස්සලා බලන්න ඕනේ මෙතන තියෙන අඩුම අගය මොකක්ද? මෙතන තියෙන වැඩිම අගය මොකක්ද කියලා. එතකොට මේ අඩුම අගයයි වැඩිම අගයයි අනුව තමයි අපි පන්ති ප්‍රාන්තර වෙන් කිරීම සිද්ධ කරන්න ඕනේ. ඊළඟට සාමාන්‍ය දත්ත සමූහණය කරද්දී අඩුම වශයෙන් පන්ති ප්‍රාන්තර 5ක්වත් තියෙන්න ඕනේ. ගොඩක් ගන්නෙත් නෑ උපරිම සාමාන්‍යයෙන් 10ක් වශයෙන් පන්ති ප්‍රාන්තර 5ක් 10ක් අතර ප්‍රමාණයක් තමයි දත්ත සමූහණය කරද්දී භාවිතා කරන්නේ. එතකොට මෙතන තියෙන අඩුම අගය අනුව අපිට කීයෙන් පටන් ගන්න ඕනේද කියලා තීරණය කර හැකියි. ඒතොර ඒ තියෙන අඩුම අගයම පටන් ගන්න ඕනේ නෑ. ඊට ඉස්සලා අගයකින් උනත් පටන් ගන්න පුළුවන්. එතකොට කෙසේ හෝ ඒ අපි යොදා ගන්න පළවෙනි පන්ති ප්‍රාන්තරයේ දත්තයක් හෝ ඇතුළත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි ඉවර කරන්න ඕනේ කීයෙන්ද? ඔතන තියෙන උපරිම අගයෙන් හෝ ඊට වඩා වැඩි අගයකින් තමයි අපි මේක සමූහණය කරද්දී පන්ති ප්‍රාන්තර වෙන් කරද්දී අවසාන පන්ති ප්‍රාන්තරයට ලියවෙන්න ඕනේ. ඒතර මේ හැම දත්තයක්ම මේ පන්ති ප්‍රාන්තර වලට ඇතුළත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මෙතනදී මේ තියෙන අගයන් අනුව ඔයගලන්ට පේනවද මෙතන තියෙන අඩුම අගය මොකක්ද? 130 120 ගණන් තියෙනවද? අඩුම අගය 130. වැඩිම අගය මොකක්ද? 158. මේ දෙක තමයි මම එක ළඟට බලන් තියෙන්නේ. මේ දෙන්න අතර තමයි දත්ත විහිදලා තියෙන්නේ. 130ත් 158ත් අතර තමයි දත්තවල විහිදීම සිද්ධ වෙන්නේ. එතකොට අපිට පන්ති ප්‍රාන්තර වශයෙන් ගනිද්දී ඕනනම් 130ෙන්ම පටන් ගන්න පුළුවන්. නැත්නම් 129න් නැත්නම් 128න් ඕන විදිහකට පටන් ගන්න පුළුවන්. 130 නිරූපණය වෙන්න ඕනේ. ඉවර කරන අගයත් අර අපි යොදා ගන්න පන්ති ප්‍රාන්තරයක තරම අනුව තමයි ඒක තීරණය වෙන්නේ. 158ත් නිරූපණය කරන්න පුළුවන් වෙන්න තමයි ඒක අපි දක්වන්න ඕනේ. දැන් අපිට පුළුවන් මේ විදිහට දක්වන්න. මම පටන් ගත්තේ 130න්. 130න් පටන් අරගෙන මම ගත්තේ පන්ති ප්‍රාන්තරයක තරම් 5ක් වෙන්න. ඒතර 130 ඉඳන් ගණන් කරොත් 130, 131, 132, 133, 134. ඉවර කරේ 134. 130න් පටන් අරන් 134න් ඉවර කරේ. ඊළඟ එක පටන් ගත්තේ 135න්. එතක් ඉඳන් 5ක්. 139. ඊළඟ 140න් 144 වෙනකම් මේ විදිහට 159 වෙනකම් මම පන්ති ප්‍රාන්තර සකස් කරගෙන තියෙනවා. දැන් මම පළවෙනි පන්ති ප්‍රාන්තරය 134න් ඉවර කරලා දෙවෙනි පන්ති ප්‍රාන්තරය පටන් ගත්තේ 135න්. ඒ විදිහට මට මේක නිරූපණය කරන්න පුළුවන් උනේ අර දීලා තිබ්බ දත්ත විවික්ත ස්වරූපයෙන් තමයි තිබුණේ. විවික්ත ස්වරූපයක. ඒ විවික්ත ස්වරූපය කිව්වේ එතන තිබ්බේ පූර්ණ සංඛ්‍යාමය අගයන් විතරයි. 134ට පස්සේ තියෙන 135. දැන් එතන 134.5 නෑනේ. දශම අගයක් නෑනේ. ඒක දශම අගයක් එන්නේ නැති හින්දා අපිට මේ මැද අගේ 134යි 135 අතර පරතරයක් තිබුණට ගැටලුවක් වෙන්නේ නැහැ. ඒතර මේ ස්වරූපයට දැන් මෙතනදී පන්ති ප්‍රාන්තරයක තරම වෙනස් වෙන්න පුළුවන්. මම මෙතනදී අරන් තියෙන 5යි. තව එක්කෙනෙක්ට 6යි කියලා ගන්න පුළුවන්. තව එක්කෙනෙක්ට 4ක් වෙන්න ගන්නත් පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. නමුත් අර අපි සැලකිලිමත් වෙන්න ඕනේ අවම පන්ති ප්‍රාන්තර ගාන 5ක් වෙන්නත්
උපරිම පන්ති ප්‍රාන්තර ගාන 10ක් විතර වෙන්නත් අපි තෝරගන්න ඕනේ. මේ හරි මාර්ගයෙන් ඉවර වෙන්න ඕනේ එහෙම නීතියක් නැහැ. වැඩිපුර අඩු 130න් පටන් ගන්න නැතුව ඕන නම් 139න් පටන් ගන්න 129න් පටන් ගන්නත් පුළුවන්. එහෙම කිසිම ගැටලුවක් නැහැ. අවමාගයෙන් පටන් ගන්න ඕනේ, උපරිමාගයෙන් ඉවර වෙන්න ඕනේ. එහෙම කිසිම ගැටලුවක් නැහැ. ඕනම තැනකින් පටන් ගත්තකි ඕනම තැනකින් ඉවර වෙන්න පුළුවන්. ඒතකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ හැම දත්තයක්ම ඇතුළත් කරන්න ඕනේ. ඒතකොට පළවෙනි පන්ති ප්‍රාන්තරයේ දත්ත එකක් හෝ තියෙන්න ඕනේ. දැන් මෙතන මම 125න් පටන් අරන් 125 ඉඳන් 129ට ගත්තට වැඩක් නැහැ. එහෙම පන්ති ප්‍රාන්තරයක් ලියුවට ඒකේ දත්තයක් ඇතුළත් වෙන්නේ නැහැනේ. ඒකෙන්ද මෙතනදී 125න් පටන් ගන්න එකේ තේරුමක් නැහැ. ඒතකොට තියෙන දත්ත වලට ගැලපෙන විදිහට තියෙන අවමාගයෙන් හෝ ඊට ඉස්සලා තියෙන ගැලපෙන අගයකින් පටන් ගන්න පුළුවන්. උපරිම අගය හෝ ඊට වඩා පස්සේ තියෙන ගැලපෙන අගයකින් ඉවර කරන්න පුළුවන්. හරියටම දැන් මේකේ උපරිම 158 කියලා මම මගේ පන්ති ප්‍රාන්ත රටාව අනුව 158න් ඉවර වුණේ නැහැ. 159න් තමයි ඉවර වුණේ. ඒකේ ඒ ආපු රටාවත් එක්ක. එතකොට මෙතන පන්ති ප්‍රාන්තරයක තරම කියන එක මෙතනදී ලැබෙන්නේ හොඳම විදිහ තමයි මේ පරතරය 130 ඉඳන් 135ට 5යි. නැත්නම් මේ අතරත් ගත්ත එකේ. ඕගොල්ලෝ මෙතනදී ගත්ත මේක පහළ සීමාව. මේ පැත්තේ තියෙන්නේ ඉහළ සීමාව. ඒතර පහළ සීමා දෙකක් අතර වෙනස. එහෙම නැත්නම් ඉහළ සීමා දෙකක් අතර වෙනස තමයි පන්ති ප්‍රාන්තරයක තරම කියලා හඳුන්වන්නේ. පැහැදිලිද? දැන් ඊළඟට මම කියලා දෙන්න යන්නේ. දැන් මේ දත්ත ටික විවික්ත ස්වරූපයෙන් තිබ්බ හින්දානේ මේ විදිහට ලිව්වේ. ඔය දත්ත සන්තතික ස්වරූපයෙන් තිබ්බනම් ඒ කිව්වේ දශම විදිහට තිබ්බනම් අපිට මේක 134න් ඉවර කරලා ඊළඟ එක 135න් පටන් ගන්න බෑ. මේක 134න් නැවැත්තුවොත් පටන් ගන්න ඕනේ 134න්මයි. එතකොට ඒ වගේ වෙලාවට මෙහෙම තියෙන එකේදී අපි භාවිතා කරනවා පන්ති මායි. මේ පන්ති ප්‍රාන්තර මේ පන්ති මම කියන්නේ මේ පහළ සීමාව මේක ඉහළ සීමාව. දැන් අර පේපර් එකෙත් සමහරක් වෙලාවට මේක අහනවා ගිය අවුරුද්දේ පේපර් එකෙත් අහලා තිබුණා. මේ තියෙන්නේ පහළ මායිම ඉහළ මායිම. පහළ මායිමයි ඉහළ මායිමයි. පහළ මුලින් එකේ තියෙන්නේ පහළ සීමාව ඉහළ සීමාව. දෙවෙනි එකේ තියෙන්නේ පහළ මායිම ඉහළ මායිම. අර විවික්ත දත්ත සන්තතික ස්වරූපයෙන් පන්ති ප්‍රාන්තර බවට පත් කරනවා නම් මේ තීන එකම පත් කරනවා නම් පන්ති ප්‍රාන්තයේ තරම වෙනස් වෙන්නේත් නැහැ මෙතනදී. එතනදී අපි භාවිතා කරේ මේ ස්වරූපය. දශම පහ පහ දෙපැත්තට පුළුල් කරා. 130.5ක් අඩු කරා 134ට 0.5ක් එකතු කරා. 130.5ක් අඩු කරද්දී 134.5ක් එකතු වුණා. ඒ කිව්වේ පහළ සීමාවෙන් 0.5ක් අඩු වෙනවා. ඉහළ සීමාවෙන් 0.5ක් එකතු වෙනවා. එතකොට මේකෙදි ගත්තත් ඕගලන්ට පේනවා පන්ති ප්‍රාන්තරවල තරම පහම තමයි. පැහැදිලිද? පන්ති ප්‍රාන්තරවල තරම පහම තමයි. චුට්ටක් ලියා ගන්න මෙහෙම. පන්ති සීමාවන් සහ පන්ති මායිම්. පන්ති සීමාවන් සහ පන්ති මායිම්. එහෙම කියලා මේ වගුව ඇඳගන්න. චුට්ටක් ඉන්න පුතේ මම මේකෙන් පස්සේ ආයෙමත් එක්ක කියලා දෙන්නම්. හරි පුතේ.
හක්ගාලා මේ වගුව ඉවර කරගන්න මම නැවත ඊට පස්සේ කියලා දෙන්නම් පන්ති ප්‍රාන්තර ගණිතය අපි අනුගමනය කරන ආකාරය ඒක අපිට ලොකුවට වැදගත් වෙන්නේ නැහැ නමුත් පොඩි මතක් කිරීමක් කරලාම යන්න ඉවර වුණාට පස්සේ මේ යටින් වගුවට යටින් මේ 155ට ඊතලයක් ගහලා ඒකට ලියා ගන්න පහළ සීමාව 159 කියන්නේ ඉහළ සීමාව පහළ සීමාව ඉහළ සීමාව මේ පැත්තේ පහළ මායිම ඉහළ මායිම එකසිය 55 කියන්නේ පහළ සීමාව 159 කියන්නේ ඉහළ සීමාව 154.5 කියන්නේ පහළ මායිම 159.5 කියන්නේ ඉහළ මායිම ඉවරද තාම ලියන කවුරුත් නැහැ නේද නැවත කිව්වොත් 155 ඊතලයක් ගාලා පහළ සීමාව 159 කියන්නේ ඉහළ සීමාව 154.5 කියන්නේ පහළ මායිම 159.5 කියන්නේ ඉහළ මායිම මම චුට්ටක් මුලට යනවා මෙතනදී කොහොමද පන්ති ප්‍රාන්තර වෙන් කරන විදිය බැලුවොත් අපි හොයාගත්තානේ මෙතනින් අවමාගේ 130 උපරිමාගේ 158 කියලා. එතකොට අපිට මෙතන ගැත්තකේ මේ දෙකේ වෙනස 158යි පරාසය කියලා අපි හඳුන්වනවා 130යි වෙනස දත්තවල පරාසය 28යි. දැන් අපි හිතමු අපිට අවශ්‍ය පන්ති ප්‍රාන්තර ගාන අපි හිතනවා අපිට ඕනේ පන්ති ප්‍රාන්තර 6කට. එතකොට මේ 28 බෙදෙනවා 6ෙන්. 28 6ෙන් බෙදුවම උත්තරේ එන්නේ 4යි දශම ගාන 28ට 4යි 40ට 6යි 4.6ක් එන්නේ. එහෙනම් අපිට පන්ති ප්‍රාන්තර 6ක් ඕන නම් අපි ගන්න ඕනේ පන්ති ප්‍රාන්තරයක තරම 5ක් වෙන්න. අපි තුමු අපිට ඕනේ පන්ති ප්‍රාන්තර 8ක් විතර. නැ 28 බෙදෙනවා 8ෙන්. එතකොට එනවා 3යි දශම ගාන. 28ට 3යි 40ට 5යි 3.5ක්. එතකොට ගන්න ඕනේ අපි පන්තියක තරම 4ක් කියලා. දැන් මම 5 එකක් කරානේ 4ට මම පෙන්නන්නම්. එතකොට අර වගේම පටන් ගන්න මම මේ වම් පැත්තේ ලියන්නම් 130න් පටන් ගන්න. 130න් පටන් අරන් 4ක් ගණන් කරනවා. දැන් 8කට යන්නේ.
130 131 132 133. ඒතර 130 ඉඳලා 133ට තමයි පළවෙනි පන්ති ප්‍රාන්තරය. ඊළඟ එක පටන් ගන්න 134. එතන ඉඳලත් 4ක් 34 35 36 37. එතන මෙතන එනවා 137. ඊගාව එක 138. එතන ඉඳලා 4ක් ගියාම 141යි. මේ විදිහට තමයි පන්ති ප්‍රාන්තර ගන්න. ඒක සාමාන්‍යයෙන් අපිට ගණන් වල අපිටම හොයලා පන්ති ප්‍රාන්තර ගන්න එහෙම එන්නේ නැහැ. ඒකින්ද ඒක ලොකු ගැටලුවක් නෙමේ. මම මේ අහපු ඉඳ තේරුණාද දිනේ? රයිට් මේක අපිට ওই විදිහට 9 දී තමයි හරිනම් මේ පාඩම තියෙන්නේ පන්ති ප්‍රාන්ත වලට වෙන් කරලා ඒවා කරන්න. අපිට ඕ ලෙවල් මට්ටමට ගියාම එච්චර දෙයක් කරන්න එන්නේ නැති හින්දායි මම එච්චර ඒක එළෙව්වේ නැත්තේ. මේ ක්‍රමයට අපිට ඒක කරන්න පුළුවන්. රයිට් ඊළඟට අපි බලමු අපේ කොටස දැන් මේකේ මෙතන හරි දැන් අපි යන්න හදන්නේ ඊළඟ එකට. යන අනුමාතෘකාව ජාල රේඛය. මේක තමයි අපේ මූලික පාඩම. ජාල රේඛය. විශේෂයෙන්ම ෆස්ට් පේපර් එකේ B පාර්ට් එකට ජාල රේඛයක් ලැබෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. මේ ಜಾති කීපයක් තියෙනවා වට ප්‍රස්ථාරය ජාල රේඛය අපි අන්තිමට කරනවා සමුචිත සංඛ්‍යාත වක්‍ර මේ තුනෙන් එකක් අනිවාර්යයෙන්ම එනවා. දත්ත නිරූපණයට අදාළව එකේ B කොටසේ ප්‍රශ්නයක් එනවා. ජාල රේඛය. ජාල රේඛය කියන්නේ ඔයගොල්ලෝ පොඩි කාලේ ඉගෙන ගත්තු තීර ප්‍රස්ථාර වගේ එකක්. නමුත් දැන් තීර ප්‍රස්ථාර වලදී කරේ එකිනෙකට වෙනස් තොරතුරුනේ ඒක නිරූපණය කරේ. දැන් ජාල රේඛයේදී අපි කරන්නේ එකම තොරතුර පන්ති ප්‍රාන්තර වලට වෙන් කරලා තීරු වශයෙන් නිරූපණය කරන එක. දැන් තීර ප්‍රස්ථාර වලදී තීර එකිනෙකට වෙන්වෙන්ව තිබ්බේ. ජාල රේඛයේදී තීරු එකට සම්බන්ධ වෙලායි තියෙන්නේ. අපි ගානකින්ම බලමු. ලියන්න පළවෙනි ගාන. පහත් එක් වෙන්නේ ළමුන් පිරිසකගේ උස පිළිබඳ තොරතුරුය. පහත් එක් වෙන්නේ ළමුන් පිරිසකගේ උස පිළිබඳ තොරතුරුය. මේ වගු ඇඳගන්න. දැන් මෙතනදී බලන්න මේ වගුවේ පන්ති ප්‍රාන්තර දක්වලා තියෙන්නේ සන්තතික ස්වරූපයෙන්ද විවික්ත ස්වරූපයෙන්ද? සන්තතික ස්වරූපයෙන්. මොකද 140න් ඉවර වුණාම 140න් තමයි ඊළඟ පටන් ගන්න. දැන් අපිට ජාල රේඛයේ අදිත්‍යය ඕක ඉතා වැදගත්. සන්තතික ස්වරූපය. හදිස්සියවත් විවික්ත ස්වරූපයෙන් තිබ්බොත් අපි ඒක සන්තතික ස්වරූපයට පත් කර ගන්නවා. ඉස්සලා වගුවේ තිබ්බේ ඒ වගේ එකක්. මම ඒක එතනදී කියලා දෙන්නම් ඉස්සරහට ගානකින්. මෙතනදී මේ දත්ත තියෙන පවතින සන්තතික ස්වරූපේ. ඒකෙන්ද තමයි තීරු එකට සම්බන්ධ වෙලා ලැබෙන්නේ. තමයි සන්තතික ස්වරූපයේ තිබ්බේ නැත්නම් තීරු එකට සම්බන්ධ වෙලා ලැබෙන්නේ නැහැ. ඉක්මන් කරමු පුතේ මේක ටිකක් වෙලා යන පාඩමක්. මොකද ඕනකට වඩා ස්පීඩ් යන්නත් බෑ. ඔයගලන්ට අඳින්න දෙන ගමන් තමයි මේක මට කරන්න වෙන්නේ. ඒකෙන්ද ටිකක් වෙලාව යනවා. වෙන වැඩ කරන්නේ නැතුව ඉක්මනට මේකටම සම්බන්ධ වෙලා කරන්න. ඒකට කාලය ඉතුරු කරගන්න පුළුවන් අපිට.
මේක ලියන පොතේමයි පුතේ කරන්නේ. තාම මම ප්‍රස්තාර පොත සම්බන්ධ කරේ නැහැ. ප්‍රස්තාර පොත අපිට අවශ්‍ය වෙන්නේ ඊළඟ අන්තිම කොටසට. අන්තිම කොටසේ සමුච්චිත සංඛ්‍යාත වක්‍ර වලට තමයි ප්‍රස්තාර පොත භාවිතා කරන්නේ. මෙතන ජාල රේඛය සහ සංඛ්‍යාත බහුවස්ත්‍ර කියන කොටස් දෙක ලියන පොතේම තමයි කරන්නේ. කොට්රූල් පොත් හැමෝම ගාම තියෙන මේ කොටුත් එක්ක අපිට මේක කරන්න පුළුවන්. ඊගාට යටින් ලියන්න ඉහත තොරතුරු ජාල රේඛයකින් දක්වන්න. ඉහත තොරතුරු ජාල රේඛයකින් දක්වන්න. තාම ලියන අය ඉන්නවද? right. දැන් බලමු කොහොමද මේ ජාල රේඛය අඳින්නේ. ඉස්සෙල්ලාම අපි අඳිනවා මේකට අදාළ අක්ෂ දෙක. මේ අක්ෂ දෙක අඳිද්දී තිරස් අක්ෂයට තමයි අපි තොරතුරු නිරූපණය කරන්නේ. සිරස් අක්ෂයට තමයි ප්‍රමාණය. දැන් මේක ළමුන් ගාන. දැන් වගුවට අනුව තිබ්බ ළමයි ගාන හින්දා මම ළමයින් 10 දෙනෙක්ට වගේ තමයි ගත්තේ. ඔයාලට පුළුවන් කොටු දෙකෙන් දෙකට උඩට ගන්න. දැන් තිරස් අතර ගත්තේ උස සෙන්ටිමීටර. පටන් අරන් තිබ්බේ 135න් අරන් 5න් පහට ගිහිලා තිබ්බේ. 135 ඉඳලා 5න් පහට මම ගත්තා මේ විදියට. දැන් මෙන්න මෙතන බලන්න චුට්ටක් 0යි 135යි අතර වැඩි පරතරයක් තියෙනවා. අපි මේ වගේ වෙලාවට මෙන්න මේ වගේ ලකුණක් මේකට යොදනවා. 0යි 135යි අතරට. ඊට පස්සේ අනිත් තීරු සාමාන්‍ය විදියට මෙහෙම අපිට අඳින්නයි තියෙන්නේ. ඕක තමයි ලකුණ. මේක අර ප්‍රතිරෝධය දක්වද්දී ඔයගොල්ලෝ මේ වගේ ලකුණු භාවිතා කරනවා. මේකට සිග්සැග් ලකුණ කියලා කියනවා. අර දිගහැරපු එකක් හැකිලීමක් කරලා තියෙනවා. මේ ලකුණෙන් වෙන්නේ ඒක. ඊගාවට 135 ඉඳලා 140ට උස 2යි. 140 ඉඳලා 145ට උස 3යි. 145 ඉඳලා 150ට උස 5යි. මේ විදිහට සමාන පළලක් සහිත තීරු වලින් තමයි මේකේ ජාල රේඛය ඇඳෙන්නේ. ඒතර මේකට තමයි ජාල රේඛය කියලා කියන අමාරු එකක් නෙමෙයි. මේක සම්පූර්ණ කරගන්න. සර් ඔබදේ සර් සික්සැක් ක්‍රමයේ දාලා තියෙන එක හැම වෙලාවෙම දානවද මේ? දැන් මෙතනදී මේ පළවෙනි පන්ති ප්‍රාන්තරය අතර සාමාන්‍ය පරතරයට වඩා වෙනස් වැඩි පරතරයක් තිබුණොත් තමයි මේ ලකුණ භාවිතා කරන්නේ. තොරතුරු බිඳුවේ ඉඳන් පටන් අරන් තිබ්බොත් ගැටලුවක් නැහැ. නැත්නම් මේ යන පන්ති ප්‍රාන්තරයට මෙතන පරතරය තිබුණත් ඒත් ගැටලුවක් නැහැ. වැඩි වෙනස් පරතරයක් තියෙන හැම තැනකදීම මේ ලකුණ මේක හඳුන්වන අක්වක් ලකුණ කියලාත් හඳුන්වනවා. අක්වක් ලකුණ. මේ ලකුණ යොදන්න ඕනේ. ඉක්මන ඇඳ ගන්න පුතේ. දැන් කීප දෙනෙක් වැඳලා ඉවරයි. අපි යමු දෙවෙනි ගානට. ඒකට ඉස්සෙල්ලා මේකම ලියා ගන්න. මේක මෙතන මම පැහැදිලි කරගෙන යන්නම්. මාත පන්තිය
මාතය කියලා කියන්නේ වැඩිම තොරතුරු ගානක් අඩංගු පන්ති ප්‍රාන්තරය කියලා කලින් අපි ඉගෙනගෙන තියෙනවා. දැන් ජාල රේඛයක මාත පන්තිය කියන්නේ උසම තීරුවට අදාළ පන්ති ප්‍රාන්තරය. එතකොට මේකෙදි මාත පන්තිය වෙන්නේ 150යි 155 තීරුව තමයි උසම තීරුව. ඒකින්ද මාත පන්තිය 150යි 155. මේක ලියා ගන්න ජාල රේඛයට යටින්. බලන්න දෙවෙනි ගාන ලියා ගන්න. පහ දැක්වෙන්නේ ළමුන් පිරිසකට පාසල නිම වී නිවසට යාමට ගතවන කාලය පිළිබඳ තොරතුරුයි. මේකේ වගුව ඇඳගෙන ජාල රේඛයේ තනියම අඳින්න. දැන් මේකේ එකම වෙනස තමයි බිඳුවේ ඉඳලා තමයි පන්ති ප්‍රාන්තර තියෙන්නේ. ඒතර අක්කක් ලකුණ එහෙම නැත්නම් zigzag ලකුණ ඕනේ වෙන්නේ නැහැ. බිඳුවේ ඉඳලා පටන් ගන්න. ඒකයි තියෙන එකම වෙනස ඉස්සල්ලා එකත් එක්ක. ඒතර මෙතනදී උපරිම ළමුන් ගාන 11 තියෙන්නේ. ඒතර අක්ෂ අඳිද්දී උසට 11ක් හෝ 12ක් ගන්න ළමුන් ගාන නිරූපණය කරන්න. කාලය කෙලිම බිඳුවෙන් පටන් අරන් තමයි 10න් 10ට ලකුණු කරගෙන යන්න ඕනේ. අක්කක් ලකුණක් අවශ්‍ය වෙන්නේ නැහැ. සිග්සැග් ලකුණ.
එතකොට ඔයගලන්ට මේ විදිහේ ජාල රේඛයක් ලැබෙන්න ඕනේ. ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. සම්පූර්ණ නැති අය ඉක්මනට සම්පූර්ණ කරගන්න. ඒතර මොකද්ද මේකේ මාත පන්තිය? දහයයි විස්සයි. මෙතන මාත පන්තිය වෙන්නේ උසම තීරුවට අදාළව පන්ති ප්‍රාන්තරය 10යි 20. මාත පන්තිය වෙන්නේ 10 20. අපි යමු තුන්වෙනි ගානට. මේ ගාන ලියා ගන්න. මේකේ පොඩි වෙනසක් තියෙනවා මම කියලා දෙන්න ඕනේ. අඳින්න යන්න එපා. අඳින්න ඉස්සෙල්ලා අමතර දෙයක් කරන්න තියෙනවා. පහ දැක්වෙන්නේ පන්තියක ළමුන් 25න් ලකුණු දුන් ගණිතය ඇගීමකට ලැබූ ලකුණු පිළිබඳ තොරතුරුයි. දැන් මොකද්ද මේකේ තියෙන වෙනස? කවුද දැක්කේ? විවිධ මෙතන දත්ත සමූහණය වෙලා තියෙන්නේ විවික්ත ස්වරූපයේ. ඒ කිව්වේ පළවෙනි පන්ති ප්‍රාන්තරය 11 ඉඳන් 13ට. ඊළඟ එක පටන් ගන්නේ 14ට. 14 ඉඳන් 16. ඊළඟ 17 ඉඳන් 19ට. දැන් මේක ඇසුරෙන් අපි ජාල රේඛය අඳින්න ගියොත් එහෙම තීරුව අතර හිස්තැනක් තියලා තමයි අඳින්න වෙන්නේ. නමුත් සාමාන්‍යයෙන් ජාල රේඛය අඳින ක්‍රමයක් නෙමෙයි ඒක. ජාල රේඛය අඳිද්දී තීරු එකට සම්බන්ධ වෙලා තියෙන්න ඕන. දැන් අපිට මේ වගුවත් එක්ක අරගෙන ජාල රේඛය අඳින්න බෑ. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ විවික්ත ස්වරූපයෙන් තියෙන පන්ති ප්‍රාන්තර ටික සන්තතික ස්වරූපයට පත් කරන්න. අර මුලින්ම මම කියලා දුන්නා වගේ මෙතනදී සිද්ධ වෙනවා මේ පන්ති සීමාවන් පන්ති මායිම් විදියට යොදා ගන්න. පන්ති මායිම් හොයාගෙන තමයි මේක කරන්න ඕනේ. අපිට සිද්ධ වෙනවා අඳින්න ඉස්සල්ලා මුලින්ම තව වගුවක් හදාගන්න පන්ති මායිම් එක්ක. පහළ සීමාවෙන් 0.5ක් අඩු වුණා. ඉහළ සීමාවට 0.5ක් එකතු වුණා. 10.5යි 13.5යි 13.5යි 16.5යි 16.5 ඉඳලා 19.5ට මේ විදිහට පන්ති මායිම් ටික අරගෙන තමයි මේක ඇසුරෙන් ජාල රේඛය අඳින්න ඕනේ. ඒකින්ද දෙවනියට මේ වගුවත් ඇඳගෙන ඉන්න. මේ වගුව ඇඳගත්තට පස්සේ තමයි ජාල රේඛය අඳින්න ඕනේ.
ඒතර මේ විදිහට තමයි අක්ෂ දෙක ගන්න වෙන්නේ. අප්පක් ලකුණ යොදලා තිරස් අක්ෂයට 10.5 13.5 16.5 ඒ විදිහට 25.5 වෙනකම් ගන්න ඕන. ඉක්මනට අඳින්න බලන්න. මේකෙත් මේ ආකාරයට ජාල රේඛය අඳින්න පුළුවන්. හතරවෙනි ගාන ඔබතේ මෙතන පරතර සමාන වෙන්න ඕනේ. තීරුවල පළල එකම විදිහට එන්න ඕනේ. මෙතන මම කොටු දෙකෙන් දෙකට අරන් තියන්නේ මම. පළල වෙනස් වෙන්න බෑ මොනම හේතුවකටවත්. පළල වෙනස් වුණොත් වැරදි. දැන් අපි ඊළඟට එහෙම අවස්ථාවක් ඉගෙන ගන්නවා ඉස්සරහට. නමුත් මෙතනදී පන්ති ප්‍රාන්තරවල තරම සමාන හින්දා තීරුවල පළල එකම අගයක් වෙන්න ඕනේ. වෙනස් වෙන්න බෑ. පාදයක් වෙන්නේ ළමුන් පිරිසගේ ස්කන්ධය පිළිබඳ තොරතුරුය. මේක පුතේ වගු අඳිද්දී උඩින් ටූල් දෙකක් පේලි දෙකක් හරි තුනක් හරි තියලා වගු අඳින්න. මෙතන අමතර දෙයක් කරන්න වෙනවා. මම කියලා දෙන්න යන්නේ ඒක අලුත් දේ. මේකේ පන්ති ප්‍රාන්තරවල තරම වෙනස්. පන්ති ප්‍රාන්තරවල තරම වෙනස් වීම කොහොමද ජාල රේඛයට බලපාන්නේ කියන එකයි මේ ගාණෙන් කියලා දෙන්න යන්නේ. ඉස්සලා වගුව ඇඳ ගන්න. උඩින් පේලි දෙකක් හෝ තුනක් තියලා වගුව අදින්න. ඉස්සල කරපු හැම ගානකම පන්ති ප්‍රාන්තරවල තරම සමාන වෙච්ච හින්දා තමයි තීරුවල පළලත් සමාන වුනේ. තීරුවේ උස මගින් තමයි තොරතුරු ගාන නිරූපණය වුනේ. ඇත්තටම කතාව තමයි මේ තොරතුරු ගාන නිරූපණය වෙන්න ඕනේ
තීරුවක වර්ගඵලය. දැන් ඉස්සලා ගණන් වල උනේ පළල අපි ගත්තේ ඒකක එකක් කියලා. පළල සමානයි හැම එකම ඒකකයයි. එතකොට උස වර්ගඵලයට සමාන වෙනවා. ඒකින්ද උස මගින් නිරූපණය වුණා කියන්නේ වර්ගඵලයම තමයි. තොරතුරු ගාන නිරූපණය වෙන්නේ උසෙන්. ඒ කියන්නේ වර්ගඵලයෙන්ම තමයි ඒක පළල ඒකකයක් කියලා ගත්තා. දැන් මෙතනදි වෙන්නේ පළල වෙනස්. ඒතර පළල වෙනස් වෙද්දී ඒක තීරුවේ උසට බලපානවා. මොකද හැමතිස්සෙම මේ ලමුන් ප්‍රමාණය දැන් මේකෙන් ලමුන්ගේ තොරතුරුනේ දැක්වෙන්නේ. ලමුන් ප්‍රමාණය නිරූපණය වෙන්න ඕනේ වර්ගඵලයෙන්. දැන් අපි බැලුවොත් එහෙම මේක ජාල රේඛයකින් දක්වද්දී යටින් ලියාගන්න ඊතොරතුරු ජාල රේඛයකින් දක්වන්න කියලා මේ වගුව මම වෙනම ගත්තා ඔයගලන්ට කියලා දෙන්න. ඕගොල්ලෝ අලුතෙන් වගුවක් අදින්න ඕනේ නැහැ. අතනම කර හැකි. දැන් මේකේ තරම 30යි 40යි කිව්වම වෙනස 10යි. මෙතනත් වෙනස 10යි. අපි මේකෙම කරමු. එතකොට පැහැදිලි වෙයි. අරකට පස්සේ යන්න. දැන් මෙතන 30යි 40යි කිව්වම වෙනස 10යි. 40යි 50යි කිව්වමත් වෙනස 10යි. 50යි 55යි කිව්වම වෙනස 5යි. 55 60 කිව්වමත් වෙනස 5යි. 60 65 කිව්වමත් වෙනස 5යි. 65 80 කිව්වම වෙනස 15යි. තරම වෙනස්. දැන් මේකේ කුඩාම තරම තමයි 5. ජාල රේඛයේදී ඒකකයක් වශයෙන් ගන්න මේ කුඩාම තරම. එහෙනම් 10 කියන්නේ 5 වගේ දෙගුණයක්. එතකොට මෙතන පළල ඒකක දෙකක් වෙන්න ඕනේ. මෙතනත් 10න් දෙගුණයක්. මේවා එහෙම වෙනවා. මෙතන 15යි. මේක පළල ඒකක 3ක් වෙන්න ඕනේ. 5ව 3ක්. දැන් අර ඉස්සලා කිව්වා වගේ පළල වෙනස් වෙනකොට ඊට අනුරූපව උස වෙනස් වෙන්න ඕනේ. දැන් මෙතනදී 4 කියන්නේ වර්ගඵලය. දැන් මෙතන පළල දෙකයිනේ. දැන් උස ගන්නේ 4 බෙදනවා 2කින්. 4 2කින් බෙදුවම 2යි. මෙතනදී 8. 8ත් බෙදන්න ඕනේ 2කින්. 8 2කින් බෙදුවම 4යි. මේ වේදී ගැටලුවක් නෑ. මේ වේ පළ එකමයි එන්නේ. ඒක උසත් එන්නේ මේ විදිහටයි. මෙතන 9යි. මෙතන 7යි. මෙතන 5යි. නැත්නම් මෙතනට එද්දී 6 3න් බෙදන්න ඕනේ. 6 බෙදනවා 3ෙන්. 6 3ෙන් බෙදුවම 2යි. ගැටලුවක් තියෙනවා නම් අහන්න. right. ඔය කරපු දේ තමයි සාමාන්‍යයෙන් දශමාගයන් එන්න මේක දෙන්නේ නැහැ. 0.5 වගේ වෙන්න පුළුවන්. දැන් මෙතන 4 වෙනුවට 5 තිබ්බනම් පළවෙනි එකේ 5 දෙකෙන් බෙදුවම 2.5 කියන එක එන්න පුළුවන්. ඒක 2.5 උස විදියට ගන්න පුළුවන් නේ. ඒ හැරෙන්න හරියටම බෙදෙන්නේ නැති දශමාගයන් එන විදියට අපිට ගැටලුව ඉදිරිපත් වෙන්නේ නැහැ. 0.5 තමයි ආවත් එන්න පුළුවන් එකම අගය. වෙන ඒවා ලැබෙන්නේ නැහැ. එතකොට එනම් වගුවට මේ ටික මෙහෙම ඇතුළත් කරගන්න. උඩින් පේලි දෙකක් තියන්න කිව්වේ මම ඒකට.
ඊළඟට බලමු අක්ෂ ක්‍රමාංකණය වෙන්නේ කොහොමද? දැන් මෙතන පන්ති ප්‍රාන්තරය පටන් ගන්න 30න්නේ. ඒතර බිඳුවේ ඉඳන් 30ට අක්වාක් ලකුණ නැත්නම් සිග්සැග් ලකුණ යොදන්න ඕනේ. කුඩාම තරම ගත්තේ 5 කියලා. ඒතකොට 30න් පටන් අරන් 5න් 5ට තමයි අක්ෂය ක්‍රමාංකණය කරන්න ඕනේ. 30ට පස්සේ 40 නෙමෙයි 30ට පස්සේ 35 40 45 50 මේ විදිහට තමයි අක්ෂ ක්‍රමාංකණය කරන්න ඕනේ. CR පොත් තියන අයට කොටු දෙකෙන් දෙකට ගිය හැකි ගැටලුවක් නැහැ. පොඩි පොත් තියනවා නම් කවුරු හරි තනි කොටුව ගානේ යන්න වෙයි. ඉඩමදි වෙන්න පුළුවන්. ඒතර මෙතනටත් අර වගේම අක්වක් ලකුණ යොදන්න ඕනේ. ඒතර පළවෙනි එකේදී එන්න ඕනේ 30යි 40යි අතර උස 2යි. ඊළඟ 40 ඉඳන් 50ට උස 4යි. ඕල රූල තියලා ගන්නට ලස්සන අඳින්න. ඊළඟ 50 ඉඳන් 55ට තමයි උස 9ක් වෙන්නේ. එතන තනි තීරුවක් එන්නේ තනි පළල ඒකක එකක් වෙච්ච තීරුවක්. ගණන් ගන්න එපා අඳිත් එහෙම වෙනවා. ඊළඟට 55 ඉඳලා 60ට උස 7යි. සර් කෙලින් ඉරි ගහන්න පුළුවන් නේ සර්. අවද? ඔක ඇනොටේට් කරන එකේ කෙලින් ඉරි ගහන්න පුළුවන්. ඇහුන්නේ? ස්ක්‍රීන් එකේ සර් කෙලින් ඉරි ගහන්න පුළුවන්. මට හම්බුන්නේ නැහැ නේ. කවන්නේ. ඕක හොඳයි සර් පොඩම් වල. ඔය වයිට් බෝඩ් එකෙන් නම් පුළුවන් වයිට් බෝඩ් එකට මම ගියේ නැහැ. ඔය මොකෙන්ද අමරු ගහන්නේ? වයිට් බෝඩ් එක මෙතනට ගත්තොත් thank you අමරු.
වයිට් බෝඩ් එක මෙතනට ගන්න ගත්තොත් කියලා දෙන්න උසල හා අමිරුගෙන් අහගන්න සර් ඔය ගාන හරි වයිට් බෝඩ් එක මෙතනට ගත්තොත් පේනවද දන්නේ නැහැ ඔයගලන්ට හැබැයි මං කරන එක වයිට් බෝඩ් එක ඩවුන්ලෝඩ් වෙලා තියෙන පුතේ ඒත් වයිට් බෝඩ් එකෙත් මං හදලා තියෙන එකට කරන්න බෑ මං හිතන්නේ දැස හදලා තියෙන එක ගන්න බෑ. රූල තියලා ඔයගලන්ට දැන් පේනවද රූල උලස මේකේ මොකුත් පේනවද ඉරි නෑ සර් කලින් අඳපු ටික තමයි තියෙන්නේ දැන් මේ නිල් පාටි ටප් උන්නේ නැහැ නේ නෑ සර් නෑ ඒක තමයි වයිට් බෝඩ් එක මම මෙහෙම කරාට පේන්නේ වයිට් බෝඩ් එකේ විතරක් කරොත් විතරයි පේන්නේ ප්‍රසන්ටේෂන් එකේ කරාට පේන්නේ නැහැ මං හිතන්නේ රයිට් අපි යමු ඊළඟ එකට. එතකොට මේක මේ විදිහට ලැබෙන්න ඕනේ. රයිට් ඊළඟට ඊළඟ ගාන මේක බලන්න තනියම කරන්න අර වගේම හදා ගන්න ඕනේ පන්ති ප්‍රාන්තවල තරම වෙනස් ඊට ගැලපෙන විදිහට උස ලකුණු හොයාගෙන අඳින්න බලන්න
මෙතනදී පරතරය 30යි මෙතන 20යි මෙතන 10යි මෙතනත් 10යි මෙතනත් 10යි නැවත මෙතන 20යි. එතකොට මේ කුඩාම පරතරය වෙන්නේ 10. එතකොට මේක 3 ගුණයක් මේක 2 ගුණයක් මේක 1යි මේක 1යි මේක 1යි මේක 2 ගුණයක්. එතකොට ඒකට අනුව මෙතන 3 බෙදන්න ඕනේ 3ෙන් 3 3ෙන් බෙදුවම 1යි 6 බෙදන්න ඕනේ 2ෙන් 3යි 5 හේමමයි 9 හේමමයි 7 හේමමයි 8 බෙදන්න ඕනේ 2ෙන් එතකොට 4යි 8 බෙදීම 2 4යි. සර් ඔබතේ සර් මේකේ යට තීරුව අඳින්න පටන් ගන්නේ 0.30යි ඉඳන්ද? කුඩාම තරම 10යිනේ. ඒකින්ද අපි ගන්න ඕනේ 10න් 10ට. බිංදුව 10 20 30 40 ඒ විදිහට තමයි යන්න ඕනේ. හරිද? අපි යමු ඊළඟට ඊළඟ කොටසත් පටන් ගමු. ලියන අනුමාත්‍රකාව සංඛ්‍යාත බහුවස්ත්‍ර සංඛ්‍යාත බහුවස්ත්‍ර ඒක යටතේ ඉස්සලම ලියන්න තරුවක් දාලා ජාල රේඛය ඇසුරෙන් සංඛ්‍යාත බහුවස්ත්‍රය ඇඳීම. ජාල රේඛය ඇසුරෙන් සංඛ්‍යාත බහුවස්ත්‍රය ඇඳීම.
සාමාන්‍යයෙන් පේපර් එකේ ජාල රේඛයක් අඳින්න ආවොත් ඒකට සංඛ්‍යාත බහුවස්ත්‍රයකුත් සම්බන්ධ කරලා තමයි එන්නේ. අපි බලමු මේ වගේ ජාල රේඛයක් අපිට දීලා තියෙනවා. මොකද්ද මේ සංඛ්‍යාත බහුවස්ත්‍රය කියන්නේ? සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳිද්දී අපි හැමතිස්සෙම කරන්නේ මේ ජාල රේඛයේ මුදුනේ මේ මධ්‍ය ලක්ෂයන් ලකුණු කරගන්න ඕනේ. ජාල රේඛයේ හැම තීරුවකම මුදුනේ මධ්‍ය ලක්ෂ ටික ලකුණු කරගන්න. ඒ වගේම දැන් මෙතන දෙපැත්තේ තියෙන අමතර පන්ති ප්‍රාන්තර දෙකක් ආරම්භක ලක්ෂ්‍ය විදිහට ගන්න මේ මුලින් තියෙන පන්ති ප්‍රාන්තරයේ මධ්‍යයගය. අවසාන කරන්නේ අන්තිමට තියෙන පන්ති ප්‍රාන්තරයේ මධ්‍යයගය. එතන මේ ටික සරල රේඛීයව යා කරන්න ඕනේ. සරල රේඛීයව. එතකොට තමයි සංඛ්‍යාත බහුවස්ත්‍රය ලැබෙන්නේ. මේක අඳින්න බලන්න පළවෙනි එක කියලා දාලා. ඉස්සල ජාල රේඛය අඳින්න තීරුවල මුදුනේ මධ්‍ය ලක්ෂ්‍ය ලකුණු කරන්න. වම් පැත්තේ පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය ලක්ෂ්‍යයයි අවසාන කරන්න දකුණු පැත්තේ පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය ලක්ෂ්‍යය ලකුණු කරන්න. ඊළඟට ඒ ටික සරල රේඛීයව යා කරන්න ඕනේ. හරි අමරු මං හොයාගත්තා. මේ විදිහට සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න. සංඛ්‍යාත බහුවස්ත්‍රයේ ගාන චුට්ටක් පෙන්වන්නකෝ. ඔයන පුතේ ගානක් දුන්නේ නැහැ පුතේ මම මේක ඇඳලා මේකෙම තමයි යන්නේ. හරි සර් හරි.
එතකොට අපි දැන් බලන්න ඕනේ මේ ජාල රේඛයකයි සංඛ්‍යාත බහුවස්ත්‍රයකයි තියෙන සම්බන්ධය. දැන් මේකේ ගත්තොත් එහෙම ඔයගලන්ට හොඳට බැලුවොත් පෙනෙයි මේ ජාල රේඛයේ මෙන්න මේ ත්‍රිකෝණය මේක තියෙන්නේ ජාල රේඛයට අයිති නෑ සංඛ්‍යාත බහුවස්ත්‍රයට අයිති. මේ ත්‍රිකෝණය ජාල රේඛයට අයිති සංඛ්‍යාත බහුවස්ත්‍රයට අයිති නෑ. ඒ වගේ අපි ගත්තොත් එහෙම තව අනිත් පැත්තට මේ ත්‍රිකෝණය සංඛ්‍යාත බහුවස්ත්‍රයට අයිති ජාල රේඛයට අයිති නෑ. ඒකෙම මේ ත්‍රිකෝණය ජාල රේඛයට අයිති සංඛ්‍යාත බහුවස්ත්‍රයට අයිති නෑ. මේ වගේ සමාන යන්නේ. ඒකින්ද මෙතනදී ජාල රේඛයේ වර්ගඵලය සංඛ්‍යාත බහුවස්ත්‍රයේ වර්ගඵලයට සමාන වෙනවා. ත්‍රිකෝණ කොටස් වර්ගඵලයෙන් සමාන වෙන හින්දා ජාල රේඛයේ වර්ගඵලය සංඛ්‍යාත බහුවස්ත්‍රයේ වර්ගඵලයට සමාන වෙනවා. සමහරකට අපෙන් පේපර් එකේ අනිවාර්යයෙන්ම අහන ප්‍රශ්නයක් ඕක. ජාල රේඛයක හා සංඛ්‍යාත බහුවස්ත්‍රයක ඇති ප්‍රධානතම සමානකම කුමක්ද? ලියන්න යටින් තරුවක් දාලා ජාල රේඛය හා සංඛ්‍යාත බහුවස්ත්‍රයක ඇති ප්‍රධානතම සමානකම ඒවා වර්ගඵලයෙන් සමාන වීමයි. ජාල රේඛයක හා සංඛ්‍යාත බහුවස්ත්‍රයක ඇති ප්‍රධානතම සමානකම ඒවා වර්ගඵලයෙන් සමාන වීමයි. ඒවා වර්ගඵලයෙන් සමාන වීමයි. ඕකේ තව පොඩි වෙනස් අවස්ථා කිහිපයකුත් තියෙනවා. ඊළඟ දවසේදී මේ සංඛ්‍යාත බහුවස්ත්‍ර වල ඉතුරු ටික ඉවර කරලා සමුච්චිත සංඛ්‍යාත වක්‍ර වලට යනවා. එදාට එතකොට සමුච්චිත සංඛ්‍යාත වක්‍ර වලදී ප්‍රස්ථාර පොතත් අවශ්‍ය වෙනවා. ඉතින් ප්‍රස්ථාර පොත ළඟ තියාගන්න. මුලින්ම මේ ටික ඉවර කරනවා. ඊට පස්සේ තමයි සංඛ්‍යාත බහුවස්ත්‍ර ටික ඉවර කරලා තමයි සමුච්චිත සංඛ්‍යාත වක්‍ර වලට යන්නේ. රයිට් එහෙමනම් අදට ඔතනින් අවසానයි. ඊළඟ දවසේ අපි නැවත බලමු ඊටු ටික. 9යි පන්තියයි පන්ති අංකය ටයිප් කරලා ඔයගලන්ට ලියවෙන්න පුළුවන්. God bless you. Thank you, sir. God bless. Thank you, sir. God bless. God bless you පුතේ. Thank you, sir. God bless. Thank you, sir. God bless you. Thank you, sir. God bless. Thank you, sir. God bless. Thank you, sir. God bless you. Thank you, sir. God bless you. God bless you පුතේ. Thank you, sir. God bless. Abhiya. හරි. Thank you, sir. God bless you. හරි ශරත්. Thank you, sir. God bless. God bless you පුතේ. මෙල්ෂාන් මෙල්ෂාන්
Thank you, sir. God bless you. और वैसे होते मेरे शान नए नेद